එහෙනම් අපි අද කතා කරන්නේ අම්ල බෂ්ම සමතුලිතතාවය. මුලින්ම කතා කරනවා මාතෘකාව ලියාගන්න අම්ල බෂ්ම සමතුලිතතාවය. ඒ අර්ථේ අපි මුලින්ම කතා කරන්න තියෙන්නේ අපට අම්ල බෂ්ම වාද ගැන. අම්ලයක් කියන්නේ මොකක්ද බෂ්මයක් කියන්නේ මොකක්ද කියලා මුලින්ම විද්‍යාත්මක අර්ථකථනය කරපු විදිය ගැන තමයි මුලින්ම කතා කරන්නේ. අම්ල බෂ්ම වාද. එතකොට මේ වාදය යටතේ මුලින්ම අපට කතා කරන්න තියෙන්නේ ආහීනියස් වාදය ගැන. ආහීනියස් වාදය. එතකොට මෙයා මොනවටද අම්ල කියලා තියෙන්නේ? මොනවටද බෂ්ම කියලා තියෙන්නේ කියලා හරියටම අපි දැනගන්න ඕන. පැහැදිලිද? අපි සාමාන්‍යයෙන් දන්නවා අම්ලයක් කියන්නේ H+ නිදහස් කරන කෙනෙක්, බෂ්මයක් කියන්නේ OH- ලබා ගන්න කෙනෙක්. OH- පිට ගන්න කෙනෙක්. නේද? ඔක එක එක විදිහට කියන්න පුළුවන්. OH- එක ප්‍රතික්‍රියා කරන, බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරන අය අම්ල. බෂ්ම ගත්තොත් H+ ලබා ගන්න අය. පොඩ එක එක විදිහට අපිට අම්ල කියන්න පුළුවන්. ඒතකොට දැන් අපි මෙතනදී කතා කරන්න යන්නේ මේ වාද වලට අනුකූලව අම්ලයක් කියන්නේ මොකක්ද බෂ්මයක් කියන්නේ මොකක්ද කියලා. මුලින්ම ආහීනියස් වාදයට අනුව අම්ලයක් කියන්නේ ජලීය ද්‍රාවණයේදී H+ නැත්නම් හයිඩ්‍රජන් අයන නිදහස් කරන ප්‍රභේදවලට තමයි අම්ලයක් කියලා කියන්නේ. ඒ වගේම එයා කියලා තියෙනවා බෂ්ම සමග ප්‍රතික්‍රියා කර අපි දන්නවා අම්ල බෂ්ම ප්‍රතික්‍රියා කළා ලවණ ජලය හදනවායි කියලා. එයාම තමයි එකක් කියලා තියෙන්නේ බෂ්ම සමග ප්‍රතික්‍රියා කර ලවණ හා ජලය සාධන ප්‍රභේද. එතකොට මෙයා ආකාර දෙකකට අම්ල අර්ථ දක්වලා තියෙනවා. ඒ වගේම මෙයා බෂ්ම කියලා තියෙන්නේ ජලීය ද්‍රාවණයේදී OH- පිට කරන ප්‍රභේද. හයිඩ්‍රොක්සිල් අයන පිට කරන ප්‍රභේද. ජලීය ද්‍රාවණයේදී OH- නිදහස් කරන ප්‍රභේදවලට කියනවා බෂ්ම කියලා. ඒ වගේම මේකට අදාළව ගත හැකි අම්ල සමග ප්‍රතික්‍රියා කර ලවණ හා ජලය සාධන ප්‍රභේද. පැහැදිලිද? එතකොට මේකේ අහුවතින් ආහීනියස් වාදයේ තියෙන ප්‍රධාන දුර්වලතා මොනවද කියලා ඒව දැනගෙන ඉන්න ඕන. ප්‍රධාන එකක් තමයි මෙයා අම්ල බෂ්ම අර්ථ දක්වලා තියෙන්නේ ජලීය ද්‍රාවණයේදී. ඒ කියන්නේ ජලය නැති අවස්ථාවල මෙයාට කියන්න බෑ ඒක නා අම්ලයක්ද බෂ්මයක්ද කියලා. ජලය තියෙන්නම ඕන අම්ල බෂ්ම කියලා අර්ථ දක්වන්න. මේක ප්‍රධාන දුර්වලතාවයක්. පැහැදිලිද? අම්ල බෂ්ම අර්ථ දැක්වීමට ජලය පැවතීම අනිවාර්ය වේ. ජලය තියෙන්න ඕන මෙයාට අනුව අම්ලයක් හරි බෂ්මයක් හරි වෙන්න. ජලීය ද්‍රාවණ නැතුව විලින්න ද්‍රාවණ වලත් අපිට කියන්න බෑ අම්ලද බෂ්මද කියලා. ඒක ලොකු අඩුපාඩුවක්. ඒ වගේම මෙයාට අනුව බෂ්මයක් වෙන්න නම් OH- පිට කරන්න ඕන. H+ ලබා ගත්තා කියලා බෂ්මයක් වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට ඔය වගේ අඩුපාඩු කීපයක් තියෙනවා මෙතන. ඊළඟට ඉනෝගනික් වලට සම්බන්ධ කරලා කතා කරොත් ජලීය ද්‍රාවණයේදී වාෂ්පික ප්‍රභේද හදන කට්ටිය ගැන. අපි ඉනෝගනික් වල ප්‍රතික්‍රියා කීපයක් කතා කරලා තියෙනවා. ඔක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා, හයිඩ්‍රයිඩ්, ඒ වගේම ඒසයිඩ් ගත්තොත් එහෙම වාෂ්පික ද්‍රාවණ ගැන දෙනවා ජලය තියෙනකොට. නේද? මොනවද මතකද ප්‍රතික්‍රියා ටික? ලෝහ ජලය සමග ප්‍රතික්‍රියාවලදී ලැබෙන වාෂ්පික ද්‍රාවණ එස්කොනේ ලෝහ. නේද? ඒ වගේම ඔක්සයිඩයක් ගත්තොත් ඔක්සයිඩයට ජලය දැම්මම මොනවද වෙන්නේ? ඕනනම් සෝඩියම් ඔක්සයිඩ් ගමු. Na2 මෙයාට ජලය දැම්මම HOH ලෝහය OH ගන්නවා H දෙනවා. මොකද්ද කියන දුන්නේ?
දෙකයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. නෑ ඔක්සයිඩ් එකට ජලය දැම්මම දෙකයි OH මයිනස් තමයි ලැබෙන්නේ. නේද? ඒ වගේම ෆෙරොක්සයිඩ් සුපරොක්සයිඩ් ගත්තත් හයිඩ්‍රොක්සයිඩ් නේද කියලා දුන්නේ. පොටෑසියම්ගේ ෆෙරොක්සයිඩ් එක ගත්තොත් එහෙම මෙයාට ජලය දැම්මම පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩුයි H2O2 තමයි ගෙන දුන්නේ. බලන්න මේගොල්ලොත් එහෙනම් ඔක්සයිඩ් ෆෙරොක්සයිඩ් භස්ම වෙනවා. ආහීනීය සාධන අනුව මේගොල්ලෝ භස්ම. ඔක්සයිඩ් ෆෙරොක්සයිඩ් සුපරොක්සයිඩ් එක ගමු. සුපරොක්සයිඩ් එකට ජලය දැම්මම මොකද වෙන්නේ? හයිඩ්‍රොක්සයිඩයයි හයිඩ්‍රජන් ෆෙරොක්සයිඩුයි ඔක්සිජන් වායුවයි පිට කරනවා. ඒගොල්ලොත් එහෙනම් ජලීය ද්‍රාවණයේදී භස්ම නේද? එහෙනම් මේ වාදයට අනුව ඔක්සයිඩ් ෆෙරොක්සයිඩ් සුපරොක්සයිඩ්ද භස්ම ලෙස සැලකිය හැක. භස්ම ලෙස සැලකිය හැක. ආයෙ ගත්තොත් එහෙම ඒ සයිඩ් එහෙම සෝඩියම්ගේ ඒ සයිඩ් එකක් ගත්තොත් එහෙම ජලය දැම්මහම HOA සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි ඇමෝනියයි තමයි ගෙන දෙන්නේ. ඒත් උන ප්‍රබල භස්මිකුයි දුබල භස්මිකුයි තමයි පිට කරලා තියෙන්නේ. හයිඩ්‍රයිඩයක් ගත්තොත් හයිඩ්‍රයිඩයට ජලය දැම්මහම HOA සබේ කෙටි කණයමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි හයිඩ්‍රජන් වායුවයි තමයි පිට කරන්නේ. එතකොට ඒකට අනුව හයිඩ්‍රයිඩත් භස්ම ආයනීය සාධයට අනුව භස්ම. අපෙන් MCQ ප්‍රශ්නයක් අහුවොත් එහෙම ඔක්සයිඩද හයිඩ්‍රයිඩද ඒසයිඩද පෙරොක්සයිඩද සුපරොක්සයිඩද ප්‍රබලම භාෂ්මික කියලා. කවුද ප්‍රබලම භාෂ්මික වෙන්නේ? මේ අය අතරින් ඔක්සයිඩයට ජලය දැම්මම ප්‍රබල භස්ම හයිඩ්‍රොක්සයිඩම දෙකක් ගෙන දෙනවා. එහෙනම් මෙයා තමයි ප්‍රබලම. නේද? ඇයි? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ම ප්‍රබල භස්මම දෙකක් එයා ගෙන දීලා හින්දා. පැහැදිලි නේද? එහෙනම් ඔය ටික තමයි ප්‍රධානම කතා කරන්න තියෙන්නේ අපට ආහීනීය සාධයට අනුව. ඊළඟට අම්ල භස්ම වාද පිළිබඳව අපි කතා කරන්න යන්නේ බ්‍රොන්ස්ටඩ් ලවුරි වාදය ගැන. එතකොට ආහීනීය සාධයේ මොකක්ද ප්‍රධාන දුර්වලතාවය? එයා ජලීය ද්‍රාවණයේදී විතරයි අපට අම්ල භස්ම විදියට අර්ථකථනය කරන්න පුළුවන්. වෙන ජලය නොමැති විට අපට බෑ අම්ල භස්ම කියලා වර්ග කරන්න. ජලයේ ඉන්නවෝ නම් දෙවෙනි වාදය බ්‍රොන්ස්ටඩ් ලවුරි වාදය. මොකද්ද මේ බ්‍රොන්ස්ටඩ් ලවුරි කියන දෙන්න අම්ල භස්ම විදියට අර්ථකථනය කරලා තියෙන්නේ. එයා අම්ල කියලා තියෙනවා H+ නිදහස් කරන ඕනෑම කෙනෙක්. එයාට ජලීය ද්‍රාවණයක් වැඩක් නැහැ. එයා කියන්නේ H+ නිදහස් කරන අය අම්ල H+ නිදහස් කරන ප්‍රභේද වලට කියනවා අම්ල කියලා. භස්ම කියලා කියන්නේ H+ ලබා ගන්නා අය. H+ ලබා ගන්නා ප්‍රභේද. මේකේ ආහීනීය සාධයට වඩා හොඳ ලක්ෂණ දෙකක් තියෙනවා. මොකද්ද? ජලය නැති වුණා. ජලීය ද්‍රාවණයක් වෙන්නම ඕනේ නැතුව වුණා. ජලයත් එක්ක නැතුව වුණා. අම්ල භස්ම කියලා වර්ග කරලා තියෙනවා. ඒ වගේම භස්මයක් අර්ථ දක්වන්න OH- නිදහස් කරන්න ඕනේ. H+ මගින්ම ඒක එයා නිරූපණය කරලා තියෙනවා. එතකොට අපි මේ අපේ නිර්දේශයේදී කතා කරන කොටසක් තියෙනවා අම්ල භස්ම සමතුලිතතාවය යටතේ සංයුග්මක අම්ල භස්ම. ඇත්තට මේ සංයුග්මක අම්ල භස්ම වලට පදනම් වෙලා තියෙන්නේ මේ බ්‍රොන්ස්ටඩ් ලවුරි වාදයම තමයි. පැහැදිලිද? එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන වාදය තමයි ලුයිස් වාදය. මේක නම් දන්නවා. වන්දන පාඩමේදීත් අපි මේක ගැන පොඩ්ඩක් කතා කරලා තියෙනවා. ඒක ලුයිස් වාදයට අනුව අම්ල කියන්නේ මොනවද? පිස්තාක්ෂික තියෙන අය. අර දෙවන ආවර්තය නම් අෂ්ටකය සම්පූර්ණ නොකරන අය.
හිස් කාක්ෂික පවතින ප්‍රභේද කියලා කියන්නත් පුළුවන්. නැත්නම් තව ක්‍රමයක් ලුයිස් ප්‍රශ්න වලින් ගන්න එකසර ලබා ගන්නව නේද? ඒ කියන්නේ එකසර යුගල නැතර එකසර යුග්ම ලබා ගන්නා ප්‍රභේද. මේ වගේ හිස් කාක්ෂික වලට එකසර ගන්නව ලුයිස් ප්‍රශ්න වල. ලබා ගන්නවට කියනවා ඔන්න ප්‍රතිග්‍රහණය කරන ප්‍රභේද. දෙනවට කියනවා දායක කරන ප්‍රභේද. එහෙනම් මේ වාදයට අනුව මොනවද මේ භස්ම කියන්නේ? මේවට තමයි ලුයිස් අම්ල ලුයිස් භස්ම කියලා ලුයිස් නම දාලත් අපි කියනවා අම්ල වලට. වලට හුරු ඇති එක මොනවද භස්ම කියලා අර්ථයක් කරලා තියෙන්නේ එහෙනම් එකසර යුගල ලබා දෙන අය නැත්නම් දායක කරන ප්‍රභේද. එකසර යුගල දායක කරන ප්‍රභේද වලට කියනවා භස්ම කියලා. ලුයිස් අම්ල ලුයිස් භස්ම. එතකොට මේ උදාහරණ ගත්තොත් එහෙම බ්‍රොන්ස්ටඩ් ලවරි වාදයට අනුව අම්ලයකට උදාහරණයක් HCl ගන්න පුළුවන් ජලීය ද්‍රාවණේ ඉන්න ඕනේ. ජලයේ තියෙන්න ඕනේ නැහැ. ඒක තමයි මෙතන විශේෂත්වය. මෙතන ගත්තොත් එහෙම හිස් කාක්ෂික තියෙන අය මොනවද? දෙවන ආවර්ත අෂ්ටකයේ සම්පූර්ණ නොවුණු අය ගත්ත හැයි ඇරඩියම් ක්ලෝරයිඩ් බෝරෝන්ගේ බෙරිලියම්ගේ සංයෝග නේද? ඒගොල්ලෝ අෂ්ටකයේ සම්පූර්ණ වුණේ නැහැ. නැත්නම් D ගුණය ගැටායන සංගත සංකීර්ණ සාධන කොට මොකද උනේ? D ගුණය ගැටායන වල තියෙන හිස් කාක්ෂික වලට තමයි ජලය, ඇමෝනියා, Cl රින, සයනයිඩ්, තයෝසයනේට් ඔය කට්ටියගේ එකසර ගත්තා. නේද? එහෙනම් ඔය D ගුණය ගැටායන වලට කොපර්, නිකල්, අයර්න් ඔය කට්ටියගේ ගැටායන වලට පුළුවන් ලුයිස් අම්ල විදියට ක්‍රියා කරන්න. එතකොට මේ එකසරයක්ම දායක කරන ප්‍රභේද කියන්නේ ලුයිස් භස්ම කියන්නේ මොනවද? බන්ධන වලට සහභාගී නොවූ එකසර පවතින ප්‍රභේද. බන්ධන වලට සහභාගී නොවූ එකසර කියන්නේ ජලාණුව ගත්තොත් මේ බන්ධන දෙක මේකේ ඉන්න බන්ධන වලට සම්බන්ධුනේ නැති ඉලෙක්ට්‍රෝන. මේ විතර බන්ධන වලට සහභාගී නොවුන ඉලෙක්ට්‍රෝන යුගල ඉන්නවනම් ඒ ඉලෙක්ට්‍රෝන වලට තමයි කියන්නේ අපි එකසර කියලා. නම් මේ විදිහට එකසර තියෙන ප්‍රභේද වලට කියනවා මොනවද? ලුයිස් භස්ම කියලා. සයනයිඩ් ගත්තොත් කාබන් මත ඉන්නවා ඍණාරෝපණයක්, කාබන් නයිට්‍රජන් ත්‍රිත්ව බන්ධනයක්, අෂ්ටක නියමය වෙන්න ඍණාරෝපණය මෙයා මත. එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන 8ක් හරි නයිට්‍රජන්ගේ 8ක් හරි මෙයාගේ බන්ධන වලට සහභාගී නොවූ එකසර තියෙනවා. එහෙනම් මෙයා ලුයිස් භස්මයක් වෙනවා. එහෙනම් ඔය ටික තමයි අපිට අම්ල භස්ම වාදයට කතා කරන්න තියෙන ප්‍රධාන මේ සමතුලිතතාවය කොටසේ බහුලව යොදාගන්නේ මේ බ්‍රොන්ස්ටඩ් ලවරි වාදයට අනුව තමයි අපි මෙතනදී කතා කරන්නේ. සංයුක්ත අම්ල භස්ම කොටසේදී ඒක අපිට ඉතාමත් වැදගත් වෙනවා. මොනවද මේ සිලබස් එකේ ඉන්න ප්‍රබල අම්ල කියන්නේ මොනවද? ප්‍රබල අම්ලයක් කියන්නේ ප්‍රබල අම්ලයක් කියන්නේ ජලීය ද්‍රාවණයේදී සම්පූර්ණයෙන්ම විඝටනය වෙනවා නම් අපි යාට කියනවා ප්‍රබල අම්ලයක් කියලා. ජලීය ද්‍රාවණයේදී පූර්ණ ලෙස විඝටනය වන ප්‍රභේද වලට කියනවා ප්‍රබල අම්ල කියලා. මොනවද සිලබස් එකේ වෙන ප්‍රබල අම්ල ටික? ප්‍රබලම අම්ලය කවුද? ක්ලෝරික් අම්ලය ධන 7 ඔක්සිකරණ අවස්ථාව. ආයේ හේලයිඩ් ටික ගත්තොත් හයිඩ්‍රජන් හේලයිඩ් HF HCl HBr HI අතරින් HF විතරයි දුබල අම්ලයක් වෙන්නේ. මේ පැත්තට ආම්ලික දුබලතාවය වැඩි වෙනවා. හේතුව තමයි හැලජන පරමාණුක අරය වැඩි වෙනකොට බන්ධන දිග වැඩි වීම හින්දා බන්ධනීය බිඳෙමින් H+ පිට කිරීමේ හැකියාව වැඩි වෙනවා. පස්සේ සල්ෆියුරික් අම්ලය ප්‍රබල අම්ලයක්, ඒ වගේම නයිට්‍රික් අම්ලය ප්‍රබල අම්ලයක්. ඒතර මේකේ විඝටනයෙන් අදාළව මවුල ගණන් ගැලවෙනවා. පූර්ණ විඝටනයක් තමයි වෙන්නේ. සල්ෆියුරික් අම්ලය හොඳට මතක තියාගන්න පළවෙනි විඝටනය විතරයි පූර්ණ විඝටනයක් වෙන්නේ. දෙවන විඝටනය ප්‍රත්‍යාවර්ත.
පළවෙනි විකටනේ විතරයි පූර්ණ එක වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට අපි විශේෂ කාරණයක් දැන් කතා කරන්න යන්නේ. මොනවද මේ අම්ල කියන්නේ? H+ පිට කරන අය තමයි අම්ල කියන්නේ. අපි ඕගනික් වල කතා කරන කවුරක්වත්ම ප්‍රබල අම්ල වෙනවද? ජලීය ද්‍රාවණයේදී අම්ල ක්ලොරයිඩ් නම් HCl කාබොක්සිලික් කියන දෙන හින්දා ප්‍රබල අම්ලයක් කියලා ගන්නවා. කාබොක්සිලික් අම්ල ගත්තොත් අපි ඔක්කොම දුබල අම්ල කියලා තමයි සලකන්නේ. හැබැයි කාබොක්සිලික් අම්ල සියල්ලම දුබලයි කිව්වොත් ඒක වැරදි. මෙන්නම කාබොක්සිලික් අම්ලේ COOH කොටස ගත්තා. මෙයා අම්ලයක් වෙන්නේ මේ H+ පිට කරොත්නේ. මෙයා එළියට H+ පිට කරන නිසා අම්ලයක් වෙනවා. මෙයා මෙහෙට H+ විදියට ඉවත් වෙනවා. H+ කියන්නේ එයාට අයිති ඉලෙක්ට්‍රෝනයක් ඔක්සිජන්ට මෙහෙට ඇදගෙන නේද? එයාගේ ඉලෙක්ට්‍රෝනයත් ඔක්සිජන් අරගෙන ඔක්සිජන් ඍණ වෙනවා. මෙයා හයිඩ්‍රජන් දරවිද්‍යට ඉවත් වීමක් වෙනවා. එහෙනම් මට කියන්න කාබොක්සිලික් අම්ල ප්‍රබල අම්ල විදියට හැසිරෙන්න නම් කාබොක්සිලික් අම්ලයක් ප්‍රබල අම්ලයක් විදියට හැසිරෙන්න නම් මොකද්ද වෙන්න ඕන? මෙයා මේ විදියට H+ ඉවත් කිරීම වැඩි වෙන්න ඕනේ. ප්‍රබලතාවය වැඩි වෙන්න ඕනේ H+ ඉවත් කිරීමට තියෙන හැකියාව. එහෙනම් මෙහෙට සිදුවන ඇදීම ඊටම මොන වෙන්න ඕනද? වැඩි වෙන්න ඕන. මෙහෙට හොඳටම ඇදෙනවා නම් කාබොක්සිලික් අම්ල වලට පුළුවන් ප්‍රබල අම්ල විදියට හැසිරෙන්න. සාමාන්‍ය CH3 CH3 CH2 ගත්තොත් ඒගොල්ලෝ කරන්නේ අදින එක තල්ලු කරන එකද? තල්ලු කරන එක. ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන විකර්ෂක කරන්න. එහෙනම් මේ කාබනයිල් කාබන් මේ CO කාබන්ට කියන අපි කාබනයිල් කාබන් කියලා මේ කාබනයිල් කාබන්ට බැඳුණු කාබන්ට ප්‍රබල විද්‍යුත් ඍණ කොටස් ඉන්නවා නම් මොකද්ද වෙන්නේ? විද්‍යුත් ඍණ පරමාණු කියන්නේ ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව විද්‍යුත් ඍණතාවය. බන්ධනයක ඇති පරමාණුවක් මගින් බන්ධන ඉලෙක්ට්‍රෝන තමා දෙසට ඇද ගැනීමේ හැකියාවට අපි කියනවා විද්‍යුත් ඍණතාවය. මේ ෆ්ලුවරින්ගේ විද්‍යුත් ඍණතාවය අධික හින්දා එයා ඉලෙක්ට්‍රෝන ඇද ගන්නවා එයා දෙසට. මෙහෙට අදිනවා ගොඩක්. මෙහෙට අදිද්දී මෙයාට ප්‍රබල අම්ලයක් විදිහට හැසිරෙන්න පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න. කාබොක්සිලික් අම්ලවල කාබනයිල් කාබන්ට යාබද කාබන්ට ප්‍රබල විද්‍යුත් ඍණ කොටස් බැඳලා ඉන්නවා නම් එයා ප්‍රබල අම්ලයක් වෙනවා. එහෙනම් දුබල අම්ල කියන්නේ මොනවද? දුබල අම්ල කියන්නේ ජලීය ද්‍රාවණයේදී පූර්ණ විඝටනයක් වෙන්නේ නැහැ. නේද? මේක නේ ස්ටොයිකියෝමෙට්‍රියට අණුව H+ අදාළ ඇනයනයේ මූලික ගණන් ගෙන්න දෙනවා. එහෙනම් දුබල අම්ල කියන්නේ ජලීය ද්‍රාවණයේදී මද වශයෙන් හා ප්‍රතිවර්ත්‍ය ලෙස නැත්නම් ප්‍රත්‍යාවර්ත ලෙස විඝටනය වන ප්‍රභේද ජලීය ද්‍රාවණයේදී මද වශයෙන් ප්‍රත්‍යාවර්ත විඝටනය වෙන ඒවා තමයි දුබල අම්ල කියන්නේ. දැන් දුබල අම්ල මොනවද? මෙන්න මේ කට්ටිය විතරයි ප්‍රබල අම්ල වලට ඉන්නේ. එහෙනම් මේ කට්ටිය හැර වෙන ඕනෑම කෙනෙක් මොකද වෙන්නේ? දුබල අම්ලයක් වෙනවා. HF මේ ප්‍රබල විද්‍යුත් ඍණ කොටස් නැති ඕනෑම කාබොක්සිලික් අම්ලයක් ෆොස්ෆොරික් අම්ලය H3PO4 කාබොනික් අම්ලය කාබන් ඩයොක්සයිඩ් ජලයේදී එකලා හදාගන්න ඕනම එකක් අපට ගන්න පුළුවන් නේද? එහෙනම් ඔන්න ඔක්කොම ප්‍රබල අම්ල ටික කතා කරා ඒ ටික හැර අනිත් ඒවා ඔක්කොම දුබල අම්ල වෙනවා. එහෙනම් ඊළඟට අපි කතා කරන්නේ අම්ලයක බාෂ්මිකතාවය. මොකක්ද මේ අම්ලයකට තියෙන බාෂ්මිකතාවය කියන්නේ? අම්ලයක බාෂ්මිකතාවය කියන්නේ ඒ අදාළ අම්ලයට පිට කළ හැකි H+ ගණනට කියනවා අපි බාෂ්මිකතාවය කියලා. අම්ලය අණුවකින් නිදහස් කළ හැකි H+ ගණනට කියනවා ඒ අම්ලයේ බාෂ්මිකතාවය කියලා. මේක තව විදිහට කියන්න පුළුවන් උදාසීන කළ හැකි OH- ගන්න. මට කියන්න ඉන්න ඔක්කොම හයිඩ්‍රජන්ලා ඒ අම්ලයේ බාෂ්මිකතාවයට හේතු වෙනවද? එහෙම හේතු වෙන්නේ නැහැ. විද්‍යුත් ඍණ ඔක්සිජන්ට බැඳුණු
හයිඩ්‍රජන්ලා විතරයි දායක වෙන්නේ. මේ අපි ගත්තොත් H3PO2 අම්ලය හයිඩ්‍රජන්ලා 3ක් ඉන්නවා. නමුත් H+ විදියට නිදහස් කරන්න පුළුවන් වෙන්නේ මේ ඔක්සිජන් එක්ක බැඳලා ඉන්න හින්දා H+ විදියට මෙයාව විතරයි. නම් ඉන්න හයිඩ්‍රජන්ලා හොඳට මතක තියාගන්න. ඉන්න හයිඩ්‍රජන්ලා ගාන භාෂ්මිකතාවයට හේතු වෙන්නේ නැහැ කියලා. ඔය ෆොස්ෆරස් කැමල වල ඔක තියෙනවා. H3PO4 ගත්තොත් ඉන්න හයිඩ්‍රජන්ල ඔක්කොම ඔක්සිජන්ට බැඳලා ඉන්නේ. එහෙනම් භාෂිකතාවය එතන 3යි. H3PO3 ගත්තොත් එහෙම භාෂිකතාවය කීයද? 2. මෙයාගේ භාෂිකතාවය 3යි. මෙයාගේ 1යි. මෙයාගේ 2. පැහැදිලිද? එහෙනම් ඒක භාෂ්මික, ද්විභාෂ්මික, ත්‍රිභාෂ්මික අම්ල ඇහුවාම ඉන්න හයිඩ්‍රජන්ල ගාන බලන්න එපා. ලුයිස් ව්‍යුහය ඇඳලා බලන්න ඕන. විද්‍යුත් ඍණ පරමාණුවකට ඔක්සිජන්ට බැඳලා ඉන්නේ විතරයි විදිහට නිදහස් කරන්න පුළුවන්. එහෙනම් ඒක භාෂ්මික අම්ල වලට උදාහරණ මොනවද? මේ හේලයිඩ් ඔක්කොම ටික ගන්න පුළුවන්. HCl, HBr, HI I H3PO2 नाइट्रिक अम्ल HNO3 फोमिक अम्ल HCOOH HCOOH कितनी ऑक्सीजन में दोनों हाइड्रोजन විතරයි නිදහස් කරන්න පුළුවන් වෙන්නේ. නම් ද්විභාෂ්මික අම්ල කියන්නේ H+ දෙන්නෙක් නිදහස් කරන්න පුළුවන් H2SO4 कार्बनिक अम्ल ऑक्सलिक अम्ल H2C2O4 ලුයිස් ව්‍යුහ වැරදි නම් කියන්න ඒවත් අඳලා පැහැදිලි කරන්න. ත්‍රිභාෂ්මික අම්ලයක් ගත්තොත් එහෙනම් හොඳට මතක තියාගන්න අම්ලයකට තියෙන භාෂ්මිකතාවය OH- උදාසීන කිරීමේ හැකියාවක් තමයි අම්ලයකට තියෙන්නේ. නම් ත්‍රිභාෂ්මික අම්ලයක් අපි දන්නවා H3PO. ඔය ආම්ලිකතාවය එහෙනම් ආම්ලිකතාවයක් දැන් ආම්ලිකතාවය කියලා කිව්වට අපි පොදුවේ මේකට තියෙන්නේ මොකද්ද? අම්ලයකට තියෙන්නේ භාෂ්මිකතාවයක්. භස්මයකට තමයි තියෙන්නේ මොකද්ද? ආම්ලිකතාවයක්. ඊළඟට කතා කරන්න තියෙන්නේ ප්‍රබල භස්ම ගැන. ප්‍රබල භස්ම කියන්නේ නම් මොනවද? ජලීය ද්‍රාවණයේදී සම්පූර්ණයෙන්ම විඝටනය වන භස්ම. ජලීය ද්‍රාවණයේදී සම්පූර්ණයෙන්ම විඝටනය වන භස්ම. මොනවාද උදාහරණ? පළවන කාණ්ඩයේ සියලුම හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භාෂ්මිකයි. නම් ලිතියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, पोटेशियम हाइड्रोक्साइड, रुबीडियम हाइड्रोक्साइड, सीन्सियम हाइड्रोक्साइड, फ्रांसियम हाइड्रोक्साइड මේ ඔක්කොම ප්‍රබල භාෂ්මිකයි. දෙවන කාණ්ඩයේ ගත්තොත් 15 3 විතරයි ස්ට්‍රොන්චියම්, බේරියම්, රේඩියම් කියන තුන් දෙනාගේ හයිඩ්‍රොක්සයිඩ් විතරයි ප්‍රබල භාෂ්මික වෙන්නේ. අනිත් ඒවා දුබල භාෂ්මික. පැහැදිලි නේද? මෙන්න මේ කට්ටියයි ඊට අමතරව ඕගනික් වල කෙනෙක් ඉන්නවා චාතුර්ථක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. චාතුර්ථක ඇමෝනියම් ලවණ මතකද? ඒක චාතුර්ථක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. නයිට්‍රජන් ධන මධ්‍ය පරමාණු ධන හින්දා අපිට බාහිරින් දාන්න පුළුවන්. මෙන්න මෙයා ප්‍රබල භාෂ්මික. ඊළඟට දුබල භස්ම ගත්තොත් දුබල භස්ම කියන්නේ ජලීය ද්‍රාවණයේදී මද වශයෙන් හා ජලීය ද්‍රාවණයේදී මද වශයෙන් හා ප්‍රත්‍යාවර්තව විඝටනය වන භස්ම. එතකොට මේකට අදාළ උදාහරණ ගත්තොත් එම ඕගනික් එක හැටි ජලීය ඇමෝනියා ඕගනික් වල කතා කරන ඇමීන වර්ග
ප්‍රාථමික ද්විතීක ත්‍රිතීක ඇමීන ගත්තොත් හැබැයි චාතුර්ථක ඇමෝනියම් ලවණය ගත්තොත් එයා චාතුර්ථක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක ගත්තොත් ප්‍රබල භාෂ්මිකයි. ඒකත් හොඳට මතක තියාගන්න. ඒ වගේම භාෂ්මයකට තියෙනවා ආම්ලිකතාවයක්. එහෙනම් භාෂ්මයක ආම්ලිකතාවය කියන්නේ මොකක්ද? භාෂ්මයක ආම්ලිකතාවය කියන්නේ එයාට ප්‍රතික්‍රියා කළ හැකි H+ මවුල ගණන. නැත්නම් අපි අම්ලයක භාෂ්මිකතාවය කිව්වේ පිට කළ හැකි H+ ගණන. එහෙනම් මෙයාගේ කියන්නේ භාෂ්මයක මවුලයකට ප්‍රතික්‍රියා කළ හැකි නැත්නම් උදාසීන කළ හැකි ප්‍රතික්‍රියා කළ හැකි H+ ගණනට කියනවා ඒ භාෂ්මයේ ආම්ලිකතාවය කියලා. මේක නම් හරිම ලේසි. භාෂ්මයක ආම්ලිකතාවය කෙලින්ම සමාන වෙනවා ඉන්න OH- ගණනට. හයිඩ්‍රොක්සයිඩ් ගණනට භාෂ්මයක ආම්ලිකතාවය සමාන වෙනවා. එහෙනම් ඒක ආම්ලික භාෂ්ම මොනවද? ඒක ආම්ලික භාෂ්ම පළවෙනි කාණ්ඩයේ මොනම කෙනෙක්ද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙතන දුබල ප්‍රබල ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඔයගොල්ලෝ හිතයි HF කියන්නේ ඒක භාෂ්මික අම්ලයක් කියලා ප්‍රශ්නයක්. ඔව්. ප්‍රබල දුබල කතාව හිතන්න දෙයක් නැහැ. නිදහස් කළ හැකි H+ ගණන ගන්නවා. භාෂ්මිකතාවයට අම්ලයක භාෂ්මයක ආම්ලිකතාවයට ගන්නේ ප්‍රතික්‍රියා කළ හැකි H+ ගණන. නමුත් ඒක කෙලින්ම සමාන වෙනවා ඉන්න OH- ගණනට. නම් දී ආම්ලික භාෂ්ම වෙන්නේ මොනවද? දී ආම්ලික භාෂ්ම වෙන්නේ දෙන්නෙක් ඉන්නවා මෙතන එන දුබලෙකුත් අතයි. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ්, ස්ට්‍රොන්චියම් හයිඩ්‍රොක්සයිඩ් OH- ලා දෙකක් ඉන්න ඕනම කෙනෙක් ගන්න පුළුවන්. ත්‍රි ආම්ලික භාෂ්ම වෙන්නේ ඇලුමිනියම්ගේ හයිඩ්‍රොක්සයිඩ්. ත්‍රි ආම්ලික භාෂ්ම ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. සමාධි පැහැදිලි වුණාද? දැන් එතකොට අපි මේ කතා කරා ප්‍රබල ආම්ල ප්‍රබල භාෂ්ම ගැන. එතකොට මේගොල්ලෝ ප්‍රබල ආම්ලයක් විදියට පූර්ණ විඝටනයක් වෙන්නේ ජලීය ද්‍රාවණයේදී විතරයි. සමහරක් වෙලාවට මේ HCl කියන කෙනා වෙන ද්‍රාවකය වෙනස් කරොත් ජලය නැතු මොන හරි ඇල්කොහොල් ද්‍රාවණයක් ඇමෝනියා ද්‍රාවණයක් මොනවා හරි වෙන ද්‍රාවණයක් තුල වෙන ද්‍රාවකයක් තුල ගත්තොත් එහෙම මේ HCl දුබල ආම්ලයක් විදිහට හැසිරෙන්න පුළුවන්. නම් හොඳට මතක තියාගන්න මේ අම්ලයක් භාෂ්මයක ප්‍රබලතාවය ද්‍රාවකයේ මත රඳා පවතිනවා කියලා. කරුවක් දාලා ලියා ගන්න. අම්ලයක හා භාෂ්මයක ප්‍රබලතාවය ද්‍රාවකය මත රඳා පවතී. ඒ කියන්නේ අපි මේ දැන් දුන්නේ ප්‍රබල අම්ල ප්‍රබල භාෂ්ම කියලා ජලය තුල ප්‍රබල විඝටනය පූර්ණ විඝටනයක් කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම HCl ඇසිටික් අම්ලය ඇසිටික් අම්ල ඒ වගේම ගත්තොත් ඉතිල් ඇල්කොහොල් ද්‍රාවණ තුල එතිල් ඇල්කොහොල් ද්‍රාවණ තුල මොකද වෙන්නේ? දුබල අම්ලයක් වෙනවා. ජලය තුල විතරයි මේ ප්‍රබල අම්ලයක් වෙන්නේ. පැහැදිලි නේද? ජලය තුලදී මෙයා ප්‍රබලයි නමුත් ද්‍රාවකය වෙනස් කරගමු. එයා දුබල වෙනවා. ඊට පස්සේ අපි දන්නවා Ca3COOH කියන්නේ දුබල අම්ලයක්. මෙයා ද්‍රව ඇමෝනියා තුල ප්‍රබල ද්‍රව ඇමෝනියා තුල මෙයා ප්‍රබල අම්ලයක්. මොකක්ද ඉතාමත් වැදගත්. එහෙනම් අපි මේ ආම්ලික ප්‍රබලතා වාෂ්මික ප්‍රබලතා කියලා අපි සංසන්දනය කිරීම කරන්නේ ජලය තුල විතරයි. ජලීය ද්‍රාවණයේදී පමණයි. ආහීනියස්ගේ කතාවම වගේ තමයි. ආහීනියසුත් ජලීය ද්‍රාවණයේදී කියලා යොදලම තියෙනවනේ ඒක. එහෙනම් ඊළඟට අපි කතා කරන්නේ සංයුග්මක අම්ල භාෂ්ම ගැන. සංයුග්මක අම්ල භාෂ්ම. සංයුග්මක කියන්නේ යුගල. අම්ල භාෂ්ම යුගල. අපි ගත්තොත් එහෙම අම්ල භාෂ්ම ප්‍රතික්‍රියාව ආරම්භයේදී අම්ල භාෂ්ම ප්‍රතික්‍රියාවක් ඒක ප්‍රත්‍යාවර්ත වෙනවා නම් ඒකේ ආපසු ප්‍රතික්‍රියාව වෙනකොට අම්ලයේ භාෂ්ම විදියට ක්‍රියා කරන දෙන්නෙකුත් ඉන්නවා. මේ ආරම්භක
භාෂ්මයයි අර ආපසු ප්‍රතික්‍රියාවේ ඉන්න ආම්ලය ගත්තොත් ඒගොල්ලෝ සංයුග්මක යුගල. මම මේක පැහැදිලි කරන උදාහරණයකින් මම උදාහරණයක් ගන්නවා. ඕගොල්ලෝගේ නෝට් එකේ මේක CH3COOH ජලය මට මතක විදිහට අරන් ඇත්තේ. මේ දෙන්නගේ ප්‍රතික්‍රියාව ගත්තොත් ජලයට අම්ලයක් විදියට හැසිරෙන්නත් පුළුවන් භස්මයක් විදියට හැසිරෙන්නත් පුළුවන්. ඔය විදියට අම්ල විදියට වෙන්න භස්ම විදියට හැසිරෙන්න පුළුවන් ප්‍රභේද ඉන්නවා. ඒගොල්ලන්ට තමයි කියන්නේ උභය ප්‍රෝටික ප්‍රභේද කියලා. අපි ඊළඟට කොටසක් විදියට උභය ප්‍රෝටික ප්‍රභේද ගැන කතා කරමු. එතකොට මෙතනින් බලනවා අම්ලයක් විදියට හොඳටම හැසිරෙන්න පුළුවන් කාටද? CH3COOH. එහෙනම් මෙයා තමයි ආරම්භක අම්ලය. එහෙනම් මෙයා මොකද කරන්නේ? H+ පිට කරනවා. එහෙනම් ජලය තමයි H+ ගන්නෙ. එහෙනම් ජලය තමයි ඉන්න භස්මය. ආරම්භක භස්ම. මෙයා H+ පිට කරාම මෙතනින් එන්නේ CH3COO-. මෙතන ජලය H+ ගත්තාම H3O+. අම්ලයකින් H+ ඉවත් වුනහම උදාහරණයක් විදිහට මම ගන්නම්කෝ කාබොනික් අම්ලය H2C2. මේ මෙතන මෙයා ආම්ලිකයි H+ නිදහස් කරන්න පුළුවන්. මෙයා ආම්ලිකයි හැබැයි H+ ඉවත් වුණාට පස්සේ එතන මෙන්න මේ කොටස ගත්තොත් භාෂ්මිකයි. ඇයි? ලුයිස් භස්ම බලන්නකෝ. එක සැරේක දායක කරන හැකි ප්‍රභේදයක් තමයි මෙතනත් එන්නේ. එහෙනම් මෙයා තමයි මෙතන හැදෙන නව භස්මය වෙන්නේ. මෙයාට H+ නිදහස් කරන්න පුළුවන්. මෙයා නව ආම්ලය වෙනවා. මෙන්න මේ යුගල ගත්තොත් ආරම්භක අම්ලයෙන් හැදෙන්නේ නව භස්මයක්. මේ දෙන්න එකිනෙකට සංයුග්මකයි. මේ දෙන්න සංයුග්මක යුගල. ඒ වගේම ජලය ගත්තොත් එහෙම ජලය H+ ලබා ගත්තට පස්සේ ආරම්භක අවස්ථාවේදී ආරම්භක භස්ම විදිහට හැසිරුණා. ආයෙ H+ ගත්තාම එයා නව අම්ලයක් විදිහට හැසිරෙනවා. මේකත් එන සංයුග්මක යුගලයක් වෙනවා. පැහැදිලිද? එහෙනම් හොඳට මතක තියාගන්න විද්‍යුත් ඍණ ඔක්සිජන්ට බැඳලා ඉන්න හයිඩ්‍රජන් එකක් ඉවත් වුනහම අම්ලයකින් H+ ඉවත් වුණාට පස්සේ ඒ ඔක්සිජන් මත ඍණ ආරෝපණයත් එක්ක එකසර ඉන්නවනේ. එහෙනම් ඒ කොටසට ප්‍රශ්නයක් විදිහට හැසිරෙන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මෙන්න මේවට තමයි සංයුග්මක යුගලවල් කියන්නේ. ඒතර අපිට ප්‍රශ්නවලදී පුළුවන් වෙන්න ඕන ප්‍රශ්නේ දුන්නාම ප්‍රතික්‍රියා කරන ප්‍රතික්‍රියක දුන්නාම මේ කවුද සංයුග්මක යුගලවල් කියලා අඳුරගන්න පුළුවන් වෙන්න ඕන. දැන් මම ඕගොල්ලන්ට chart එකක් දීලා ඇති. ඒකේ ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන සංයුග්ම යුගලවල් අඳුරගන්න. දැන් ඕකේ කොහොමද කරාද ඒක? අපි ගත්තොත් දීලා තියෙනවා ආරම්භක අම්ල ආරම්භක භස්මයක් දීලා තියෙනවා. අම්ලයේ භස්මය දීලා තියෙනවා. ෆෝමික් අම්ලයයි ජලයයි. මොකද මේ ජලය තමයි ගොඩක් වෙලා දාලා තියෙන්නේ. HOCl හයිපොක්ලෝරික් අම්ලයයි ජලයයි ඇමෝනිය මෙන්න ආරම්භක අම්ල භස්ම දීලා තියෙනවා. අපිට පුළුවන් වෙනවා නව අම්ලය කවුද කියලා අඳුරගන්න. ඒ වගේම නව භස්මය කවුද කියලා අඳුරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සංයුග්මක යුගල අඳුරගන්න පුළුවන් වෙනවා. මේ දෙන්න අතර ප්‍රතික්‍රියාව මෙයා H+ පිට කරනකොට මෙයා H3O+ වෙනවා. එහෙනම් මෙයා තමයි නව අම්ලයේ H3O+ මෙයාගේ H+ ගත්තට පස්සේ මෙතනින් ඇති වෙන HCOO- එක කියන්නේ නව භස්මය. මෙයා H+ පිට කරනවා. එතකොට මෙතනට එන්නේ H3O+. මෙයා තමයි නව අම්ලය. මෙයාගේ එතකොට OCl- මෙයාගේ ලුයිස් භස්ම වගේ නේද? එකසර ඉන්න බන්ධනවල සහභාගී වෙනවා. ජලය ගත්තාම මෙතන නව අම්ලයක්. මෙයා එන H+ පිට කරනවා. එහෙනම් මෙතනින් එන්නේ NH4+. මෙතනින් OH- තමයි නව භස්මය. මෙයා H+ ගත්තට පස්සේ NH4+ තමයි නව අම්ලය. නේද? එතකොට මෙතන ගත්තොත් එහෙම ජලය H+ පිට කරනවා. මෙතන H+ ගත්තට පස්සේ වෙන්සීන්ට NH2 එකසර H+ ගත්තට පස්සේ NH3+ වෙනවා.
මෙතන OH minus වෙනවා. ජලය ආරම්භයේදී අම්ලයක් විදියට ප්‍රතික්‍රියා කරෝතින් සෑදෙන්නේ නව භස්මයක්. ජලය ආරම්භයේ භස්මයක් විදියට ප්‍රතික්‍රියා කරොත් එතනින් අම්ලයක් හැදෙනවා H2+. එතකොට සංයුග්මක යුගලවල වෙන්නේ මේකෙදි ගත්තොත් එහෙම HCOOH එක ෆෝමේට් අයනේ සංයුග්මකයි. ජලය එක ගත්තොත් එහෙම H2+ සංයුග්මකයි. ආයේ HOCl එක ගත්තොත් OCl- එක සංයුග්මකයි. ජලයත් එක්ක ගත්තොත් H3+ සංයුග්මකයි. ආයේ ජලයත් එක්ක OH- සංයුග්මකයි. ඇමෝනියා එක NH4+ සංයුග්මකයි. ජලයත් එක්ක මේකෙත් OH- ඇනිලීන් එක H+ ගත්තාට පස්සේ එන NH3+. පුළුවන් නේද? තේරුණාද හොඳටම? සංයුග්මක අම්ල භස්ම අවුලක් නැද්ද? තේරුණාද හොඳට? අපි ගත්තොත් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ උභය ප්‍රෝටික ප්‍රභේද ගැන. උභය ප්‍රෝටික ප්‍රභේද මේක මතක් වෙන උභය ගුණී. උභය ගුණී කියන්නේ මොනවද? උභය ගුණී ලෝහ කියන්නේ උභය ගුණී ලෝහනේ අපි කතා කරන්නේ. උභය ගුණී ලෝහ කියන්නේ අම්ල සමග ප්‍රතික්‍රියා කරන භස්ම සමග ප්‍රතික්‍රියා කරන අය තමයි උභය ගුණී කියන්නේ. අම්ල එක්ක ප්‍රතික්‍රියා කරනවා, භස්ම එක්ක ප්‍රතික්‍රියා කරනවා. නමුත් උභය ප්‍රෝටික ප්‍රභේදයක් කියන්නේ යාට අම්ලයක් විදිහට හැසිරෙන්නත් පුළුවන්, භස්මයක් විදිහට හැසිරෙන්නත් පුළුවන්. එයාට අම්ලයක් වගේ ඉන්නත් පුළුවන්, භස්මයක් වගේ ඉන්නත් පුළුවන්. අපි P ගොනුවේදී ඔක්සිජන් රසායනයේ ඔක්සිජන් නම් සංයෝග විදිහට ජලය ගැන කතා කරා. එතනදී අපි කොයි ජලයට අම්ලයක් වගේ හැසිරෙන්නත් පුළුවන්, භස්මයක් වගේ හැසිරෙන්නත් පුළුවන් කියලා. එහෙනම් උභය ප්‍රෝටික ප්‍රභේදයක් කියන්නේ එක් අවස්ථාවකදී H+ නිදහස් කරලා H+ නිදහස් කර අම්ලයක් ලෙසද තවත් විටක කවර විදියටද H+ ලබා ගනිමින් භස්මයක් ලෙසද හැසිරිය හැකි ප්‍රභේද වලට කියනවා උභය ප්‍රෝටික ප්‍රභේදය කියලා. දැනටම ඔයගොල්ලෝ ජලය ගැන දන්නවා. ජලයට H+ පිට කරන්නත් පුළුවන්, H+ ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම ඕගනික් වල නයිට්‍රෝකරණ යාන්ත්‍රණයේදී ඕගනික් වල බෙන්සීන් සම්බන්ධ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවල යාන්ත්‍රණ නයිට්‍රෝකරණ යාන්ත්‍රණයේදී නයිට්‍රික් අම්ලය කවුරු විදියටද භස්මයක් විදියට හැසිරුණා. ජලය ගත්තොත් අපි දන්නවා ජලාණු දෙකක් එකිනෙක ප්‍රතික්‍රියා කරනවා. මෙන්න ජලාණු දෙක. මේ ඔක්සිජන් H+ ගත්තා මෙයා මෙතන කැඩෙනවා. එතකොට හැදෙන්නේ කවුද? H2+ උයි OH- මෙයා එකසර දුන්න නැත්නම් මෙයා H+ ගත්තා වගේ මෙයාගෙන් නිකන් එහෙනම් මෙයා භස්මය වුණා. මෙයා H+ පිට කරා වගේ මෙයා ආම්ලය වුණා. ඔන්න එහෙනම් ජලයට පුළුවන් උභය ප්‍රෝටික ප්‍රභේදයක් විදිහට හැසිරෙන්න. අපි ප්‍රතික්‍රියා වලින් පෙන්වුවොත් එහෙම ජලය කොහොමද උභය ප්‍රෝටික ප්‍රභේදයක් වෙන්නේ කියලා. ජලය අම්ල සමග ප්‍රතික්‍රියාවලදී භස්මයක් විදිහට ක්‍රියා කරනවා H+ අරගෙන. H2+ දාන කියනවා. ජලය ගත්තොත් එහෙම සක්‍රීය ලෝහත් එක්ක සෝඩියම් එක්ක ප්‍රතික්‍රියාව ගත්තොත් එහෙම OH- පිට කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන හයිඩ්‍රජන්. අපි දන්නවා ලෝහ සමග H2 පිට කරන්නේ අම්ල. ලෝහ අම්ල සමග තමයි හයිඩ්‍රජන් පිට කරන්නේ. එහෙනම් මෙන්න අම්ලයක් විදිහට හැසිරීලා. නම් ජලයට අම්ලයක් ලෙස මෙන්න භස්මයක් ලෙසද හැසිරෙන්න පුළුවන්. ඒක පැහැදිලි නේද? එහෙනම් ජලය කියන්නේ උභය ප්‍රෝටික ප්‍රභේදය. නයිට්‍රික් අම්ලය ගත්තොත් එහෙම HNO3 මෙන්න නයිට්‍රික් අම්ලය. නයිට්‍රික් අම්ලය ගත්තොත් අපි දන්නවා ජලීය ද්‍රාවණයේදී මොකද්ද වෙන්නේ? H+ පිට කරනවා.
ජලයේ ඉන්න ඔක්සිජන් H+ ලබා ගන්න මෙයා මෙතනට කැඩෙනවා. එතකොට එතනින් එන්නේ ජලය බස්මය වුණා. මෙයා අම්ලය වුණා. ජලීය ද්‍රාවණය H3O+ උයි නයිට්‍රේට් අයනයි. ඔකට මෙයා තමයි නව අම්ලය වෙන්නේ. මෙයා නව බස්මය. එන්න නයිට්‍රික් අම්ලය අම්ලයක් විතර හැසිරෙනවා. නැත්නම් නයිට්‍රික් අම්ලය අම්ලයක් විතර හැසිරීමට හොඳම උදාහරණයක් තමයි බස්මයක් එක්ක ප්‍රතික්‍රියාව ලියලා ගන්නවා. සෝඩියම් නයිට්‍රේට් කරන ජලය. ඔන්න HNO3 අම්ලයක් විදිහට හැසිරීම. ඒ වගේම නයිට්‍රික් අම්ලයට පුළුවන් බස්මයක් විදිහට හැසිරීම. මේක තමයි වැදගත්. අපි මේක තමයි කතා කරේ ඕගනික් වල බෙන්සීන් සම්බන්ධව කොතනද? නයිට්‍රෝකරණ යාන්ත්‍රණයේදී උත්ප්‍රේරක විදියට NO2 සම්බන්ධ කරන සාන්ද්‍ර සල්ෆියුරික් සාන්ද්‍ර නාට්‍රික් දැම්මේ. නේද? එතකොට මොකක්ද වෙන්නේ? නයිට්‍රික් අම්ලය කරන්නේ සල්ෆියුරික් අම්ලයෙන් H+ කෙනෙක් ගත්තා. H+ ලබා ගන්නවා සල්ෆියුරික් අම්ලය. මේ නයිට්‍රික් අම්ලය ගත්ත මම මේක ව්‍යුහේම පැහැදිලි කරන්න. නයිට්‍රජන්ගේ නයිට්‍රික් අම්ලය මේ ඔක්සිජන් මත ඉන්න එකසර. ඒ එකසර වලින් මේ හයිඩ්‍රජන් ලබා ගන්නවා මේ බන්ධනය කැඩෙනවා. එතකොට මෙතනින් එනවා මෙතනින් අර NO2+ හැදුනේ මෙතනින් තමයි මතකද ඒක? N ධන මෙතන ඔක්සිජන් මතත් ධන ආරෝපණයක් වෙනවා. HSO4 වෙනත් එක. ඕගනිකල යාන්ත්‍රණයක් මේකම බලන්න. ඊට පස්සේ මෙතන මේ බන්ධනය මෙතනට කැඩලා මේ කැඩලා ඉවරලා මතකද? ඊට පස්සේ උනේ මොකද්ද? මේක මෙතනට කැඩලා මේක මෙතනට කැඩලා. NO2 ධන හැදුනේ එහෙම. ඉලෙක්ට්‍රෝෆයිලය. එහෙනම් ඔන්න නයිට්‍රික් අම්ලය ගත්තොත් එහෙම HNO3 ප්‍රබල අම්ල එක්ක සල්ෆියුරික් අම්ලය වගේ ප්‍රබල අම්ලයක් එක්ක ඉඳී යාට පුළුවන් බස්මයක් විදිහට හැසිරෙන්න. ඒකට හේතුව තමයි නයිට්‍රික් අම්ලයේ මේ ඔක්සිජන් මත ඉන්න මොනවද? එකසර. මේ එකසර හින්දා තමයි මේ විදිහට නයිට්‍රික් අම්ලයට හැසිරෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. පැහැදිලිද ඔය ටිකක්? ඊළඟ කෙනා තමයි කතා කරන්නේ ඇමෝනියා. ඇමෝනියා ගත්තොත් NH3 මත අපි දන්න ඇමෝනියා බස්මයක් කියලා හොඳටම දන්නවා එකසරින් ඉන්න. ඒ වගේම මේ හයිඩ්‍රජන් ඉවත් කරමින් H+ විදියට මේ හයිඩ්‍රජන් මෙතනින් කට ඉවත් කරමින් අම්ලයක් විතර හැසිරෙන්න පුළුවන්. එතකොට මේක අපි කතා කරලා තියෙනවා. මේකත් ඉනෝගනික් වල ඇමෝනියා රසායනයේ යටතේ හයිඩ්‍රජන් පිටවීම ගැන කතා කරලා සක්‍රිය ලෝහත් එක්ක. ඇමෝනියා ඉන්නවා නම් මෙයාට මොන හරි එකසර තියෙන ප්‍රභේදයක් හයිඩ්‍රයිඩයක් මොන හරි අනායනයකින් පහර දුන්නාම මොකද වෙන්නේ? හයිඩ්‍රජන් පිට වෙනවා. මෙයාට එතකොට NH2- උයි හයිඩ්‍රජන් තමයි පිට වෙන්නේ. මෙන්න H+ පිට කරා අම්ලයක් විදිහට. මම හොඳ උදාහරණයක් ගන්නම්. ඇමෝනියා ගත්තොත් සක්‍රිය ලෝහයක් එක්ක ප්‍රතික්‍රියාව මොනවද වෙන්නේ? NaNH2 හයිඩ්‍රජන් වායු. ඇමෝනියා වල ඔක්සිකරණ ඔක්සිහරණ හැකියාවන් යටතේත් මේක කතා කරලා තියෙනවා. ලෝහ සමග සක්‍රිය ලෝහ සමග හයිඩ්‍රජන් වායු පිට කරන්නේ අම්ලත් එක්ක. එන ඇමෝනියා අම්ලයක් විතරක් හැසිරিলা. බස්මයක් එක්ක ප්‍රතික්‍රියා කරනකින් හරිය ලේසි. බස්මයක් විදියට හැසිරෙන විදිය ගත්තොත් එහෙම එකසර යුගලක් තියෙනවා. ඇමෝනියා වල නයිට්‍රජන් මත මෙයාට පුළුවන් මේකෙන් ඔන්නම් H+ ප්‍රතිග්‍රහණය කරගන්න. NH4+ නැත්තම් අපිට ඕනනම් ඇමෝනියා බස්මයක් විදියට ක්‍රියා කරන විදියට උදාහරණයක් විදියට ඇමෝනියා හා අම්ලයක් අතර ප්‍රතික්‍රියාව වෙනවා. ලවණයයි ජලයයි. නේද? මෙතන ඇමෝනියා ගත්තින් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තා නම් ලවණය තන ජලය එනවා. මම මෙතන ඇමෝනියා විතරයි ගත්තේ. ඒකයි ලවණය විතරක් ආවේ. හරිනම් ඉතින් NH4OH වෙන්න එපා ජල ද්‍රාවණයෙන්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් විදියටනේ ඇමෝනියා ඉන්නේ.
එතකොට ජලයක් හැදෙනවා. එතන කෙලිමේ NH3 ගත්ත හින්දා විතරයි ලවණය හැදෙන නතර වුනේ. එහෙනම් පැහැදිලිද? ඇමෝනියා වලට පුළුවන් අම්ලයක් විදියට වෙන්න, බස්මයක් විදියට හැසිරෙන්න. ඊළඟට CH3COOH ගත්තොත් මෙයාගේ H ඉන්නවා. මෙයා හින්දා මෙයා ඉවත් කරමින් අම්ලයක් විදියට හැසිරෙන්න පුළුවන්. එයාගේම ඔක්සිජන් මත එකසර ඉන්නවා. නැත්නම් මේ එකසර වලින් H+ අරගෙන අම්ලයක් විදියට හැසිරෙන්න පුළුවන්. පැහැදිලි නේද? නාම්ලයක් ලෙස මෙන්න බස්මයක් ලෙස මෙයාටත් හැසිරෙන්න පුළුවන්. H+ ඉන්න ප්‍රභේදයේ එකසර ඉන්නේ හින්දා. එහෙනම් ආම්ලයක් විදියට ප්‍රතික්‍රියාව ගත්තොත් එම අම්ලයක් විදියට හැසිරීම ගත්තොත් එහෙම CH3COOH වලින් H+ ඉවත් වෙනවා. නැත්නම් බස්මයක් එක්ක ප්‍රතික්‍රියාව ගන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක සෝඩියම් ලවණය ජලයෙන් සෑදීම අම්ලයක් වෙනවා. නැත්නම් ඉතින් ජලයට H+ නිදහස් කරන එකක් තමයි. මෙයා විතර කැඩෙනවා. ඔතන H3+ වලින් CH3COO- වෙනවා. මෙයා ඉතින් එකසර ඉන්නේ මෙයා බස්මයක්. මෙයා බස්මයක් විතර හැසිරීම ගත්තොත් එහෙම මෙයා ඉතින් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියාව කරනවා. ප්‍රබල අම්ලයක් එක්ක. අපි නයිට්‍රික් අම්ලය ගත්තා. නයිට්‍රික් අම්ලය ගත්තාම ඔක්සිජන් මත තිබ්බ එකසර හින්දා නයිට්‍රික් අම්ලයට පුළුවන් ප්‍රබල අම්ලත් එක්ක ඉඳිද්දි බස්මයක් විතර ක්‍රියා කරන්න. මෙයත් එහෙමම. CH3COOH ගත්තොත් එයාගේ මේ ඔක්සිජන් මත ඉන්න එකසර හෝ මේ ඔක්සිජන් මත ඉන්න එකසර වලට පුළුවන් මොකද්ද? ප්‍රබල අම්ලයේ H+ ප්‍රතිග්‍රහණය කරගන්න. මෙයා වන්න මේ ඔක්සිජන් H+ අරගෙන යන්න පුළුවන් නැත්නම් මෙතනින් යන්න පුළුවන්. පැහැදිලිද? මේවා දුබල හින්දා මේක ප්‍රත්‍යාවර්ත ලකුණ එන්න ඕන. දුබල අම්ල හින්දා. තේරුණාද කතාව? එතකොට CH3 මෙතන දිත්ත බන්ධනය එනවා. මෙතනින් තමයි එකක් ගියේ. ඒතර ඔක්සිජන් මත ධනාරෝපණයත් එක්ක තමයි H එන්නේ. මෙතනින් එතකොට HSO4 එනවා. ඔය විදිහට හිතලා ගන්න පුළුවන්. දැන් මේ අපි තියරි වල කතා කරන එකනේ. ඒතර අපිට නිකන් දුන්නොත් එහෙම සංයෝගයක් මේක උභය ප්‍රෝටිකද කියලා අඳුරගන්නේ කොහොමද? මුලින් මේක ලුයිස් සීව යනකම්. අපෙන් ගවොතින් HSO4 ඉන උභය ප්‍රෝටිකද කියලා. OH බලන්න ආම්ලික වාෂ්පික ගුණ දෙකම තියෙනවා. මෙන්න ඔක්සිජන් බැඳුණු හයිඩ්‍රජන් හින්දා එයා ඉවත් කරමින් අම්ලයක් වෙන්න පුළුවන්. මෙයා ඉතින් වාෂ්පිකයි. අන්න ආම්ලික වාෂ්පික දෙකම මෙයාට පුළුවන් බස්මයක ප්‍රතික්‍රියා කරන මෙයාට අම්ලයක ප්‍රතික්‍රියා. නැත්නම් මෙයාට H+ පිට කරමින් මේක හොඳට මතක තියාගන්න මේක ආරක්ෂක වලටත් වැදගත් වෙනවා. මෙතන කතා කරන්නේ අම්ලයක් විතර හැසිරීමත් බස්මයක් විතර හැසිරීමත්. මෙයාට H+ නිදහස් කරමින් අම්ලයක් විතර හැසිරෙන්න පුළුවන්. මෙයාට H+ ලබාගෙන බස්මයක් විතර හැසිරෙන්න පුළුවන්. නැත්නම් එකසරෙන්න දායක කරනවා. එතන අපිට කිව්වොත් එම සල්ෆේට් අයනය උභය ප්‍රෝටිකද කියලා කිව්වොත් සල්ෆේට් අයනයේ ඉන්නේ බාෂ්පික කොටස් විතරයි. ඔක්සිජන් බැඳුණු හයිඩ්‍රජන්. නෑ යා උභය ප්‍රෝටික නේ. කාබනේට් අයනය ගත්තොත් නෑ. හැබැයි බයිකාබනේට් අයනය මේකේ H+ නැහැ. නිදහස් කරන්න බෑ. ඔක්සිජන් බැඳුණු හයිඩ්‍රජන් නැහැ. බයිකාබනේට් මොකද වෙන්නේ? මේ H+ නිදහස් කරලා අම්ලයක් වෙන්න පුළුවන්. මෙයාට බස්මයක් විතර හැසිරෙන්න පුළුවන්. ආම්ලික බාෂ්පික දෙකම තියෙනවා. පැහැදිලි නේද? ඊළඟට අපි කතා කරන්නේ ජලයේ සයන් අයනීකරණය ගැන. මම ගැන කලින් පොඩ්ඩක් මතක් කරා. ජලයේ සයන් අයනීකරණය හින්දා තමයි ජලයේ අයනික ගුණිතයක් ඇති වෙලා තියෙන්නේ. ජලයේ අයනික ගුණිතය. මේකට තමයි KW කියලා කියන්නේ. එතකොට මෙතන වෙන්නේ ජලයේ සොයන් අයනීකරණය. ජලයේ සොයන් අයනීකරණය.
මොකද්ද මේ සයනයිනීකරණයක් කරනවා කියන්නේ? වෙන අයක බලපෑමකුත් නැතුව ජල අණු විසින්ම ඒගොල්ලෝගේ ජල අණු එකතු වෙලා එන පෑදීමක් සිද්ධ වෙනවා. එතකොට වෙන්නේ අපි කලින් කතා කරා එක ජල අණුවක් අම්ලයේ විදියට තව ජල අණුවක් බස්මයේ විදියට ක්‍රියා කරනවා. මෙයා H+ ගන්නවා. එහෙනම් මෙයා H+ ප්‍රතිග්‍රහණය කරා බස්මයේ විදියට හැසිරුණා. අන්න මෙතන H3+ OH- ගෙන දෙන්න. එතකොට ජල අණු දෙකක් ප්‍රතික්‍රියා කරලා හැම වෙලාවෙම H3+ හා OH- ගෙන දෙනවා. පැහැදිලිද? සෙල්සියස් 25 දී නම් සෙල්සියස් 25 දී නම් මේ විඝටනය වෙලා මේකේ හැදෙන්නේ මේ දෙන්න එකට එකම අවුල අනුපාතයෙන් නේ. මෙයාගේ කොච්චරක් හරි හිටියනම් මෙයාගේ x ප්‍රමාණයකුයි මෙයාගේ x ප්‍රමාණයකුයි තමයි හැදෙන්නේ. මේක ඊටා සුළුවෙන් එන්නේ ඊටා කුඩා විඝටනයක් මෙහෙම වෙන්නේ. හැමෝම මේ විදිහට සිද්ධ කරන්නේ නැහැ. සෙල්සියස් 25 දී නම් මෙයාගෙන් 10 ඍණ 7යි MOLDM ඍණ 3 මෙයාගේ 10 ඍණ 7යි MOLDM ඍණ 3 විදියට තමයි ගෙන දෙන්නේ. සෙල්සියස් 25 දී. පැහැදිලිද? අපි මේ විඝටනයට අදාළව සමතුලිතතා නියමය යොදමු. Kc ප්‍රකාශනය. Kc සමානයි H3+ සාන්ද්‍රණය වාරයක් OH- සාන්ද්‍රණය බෙදීම ජලයේ සාන්ද්‍රණය වර්ගය. අපි දන්නවා ජලයේ සාන්ද්‍රණය නියතයක් කියනවා. ජලයේ සාන්ද්‍රණය නියතයක් හින්දා Kc වාරයක් ජලයේ සාන්ද්‍රණයේ වර්ගය නියත ටික එක පැත්තකට ගත්තා. H3+ වාරය OH- කියලා කියනවා. එතකොට මේ Kc වාරය නියතයන්ගේ ගුණිතයට තමයි අපි තව නියතයක් එකතු කරනවා Kw කියලා. නම් මේ Kw කියන්නේ H3+ සාන්ද්‍රණයේ වාරයක් OH- සාන්ද්‍රණය. මේක ඕනෑම ජලයේ තියෙන පද්ධතියකට මේක දාන්න පුළුවන්. ජලයේ තියෙන ඕනෑම තැනකට මේක යොදන්න පුළුවන්. Kw ප්‍රකාශනය. පැහැදිලිද? ආම්ලික ද්‍රාවණයක් වුණත් බාෂ්මික වුණත් මේ සමීකරණය යොදන්න පුළුවන්. සෙල්සියස් 25ට අදාළව ගත්තොත් 10 ඍණ 7යි 10 ඍණ 7 බැගින් තමයි ගෙන දෙන්නේ. එහෙනම් සෙල්සියස් 25 දී Kw වෙන්නේ කීයද? සෙල්සියස් 25 දී Kw සමානයි 1 වැඩි කිරීම 10 ඍණ 14යි. MOL වර්ග Tm ඍණ 6. මොකද එහෙම උනේ? සෙල්සියස් 25 දී 10 ඍණ 7යි 10 ඍණ 7යි බැගින් ගෙන දෙන හින්දා. පැහැදිලිද? ආයෙ තව විශේෂ දෙයක් කතා කරන්න තියෙනවා. අපෙන් අහුවොත් එහෙම ජලයේ සාන්ද්‍රණය නියතයක් වන බව පෙන්වන්න කියලා. ඕගොල්ලෝ මට පෙන්වන්න ජලයේ සාන්ද්‍රණය පෙන්වන්න ඝනත්වයයි මෞලික ස්කන්ධය ඇසුරෙන් ඉක්මනට ඒ දේ කරන්න බලන්න. ජලයේ ඝනත්වයයි මෞලික ස්කන්ධය ඇසුරෙන් සාන්ද්‍රණය නියතයක් බව පෙන්වන්න. කරාද? මම දැන් කිව්වා ජලයේ සාන්ද්‍රණය අපි නියතයක් කියලා මේ Kc නියතයට මේ නියතයත් ඇතුළත් කරා. එතකොට මේකට අදාළව අපිට කිව්වොත් එහෙම ජලයේ සාන්ද්‍රණය නියතයක් බව පෙන්වන්න කියලා කොහොමද පෙන්වන්නේ? මම මෙහෙම ගන්නම්කෝ. ඝනත්වයේ ඒකක වලින් මෞලික ස්කන්ධයේ ඒකක බෙදලා පෙන්වන්නම්. ඝනත්වයේ ඒකක ඝන මීටරයට කිලෝග්‍රෑම්. මෞලික ස්කන්ධයේ ඒකක ග්‍රෑම් මවුලකට. අපිට ජලයේ ඝනත්වය 1000 හින්දා මේක ඕනනම් ගත හැකි වෙනස් කරලා ග්‍රෑම් ඝන ඩෙසිමීටරයට ගත හැකි 1000යි ග්‍රෑම් ඝන ඩෙසිමීටරයට කිලෝග්‍රෑම් ඝන මීටරයට එක කිලෝග්‍රෑමයට ග්‍රෑමුත් 1000යි ඝන මීටරයට ඝන මීටරයට ඝන ඩෙසිමීටරවලුත් 1000යි මේක 18යි ග්‍රෑම් මවුල ඒකක සුළු කරලා බලන්න ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනවා MOL DM ඍණ 3 වලින් ඒකක එනවා MOL DM ඍණ 3 වලින් එනවා කියන්නේ මොකද්ද සාන්ද්‍රණය ඒකක නම් ඝනත්වයක් මෞලික ස්කන්ධයකින් බෙදුවම සාන්ද්‍රණයක් එන්නේ මේක
10 බෙදීම 18 කියන්නේ 55.5. එහෙනම් අපිට පේනවා ජලයේ සාන්ද්‍රණය රඳා පවතින ඝනත්වයයි මෞලික ස්කන්ධයම. මෞලික ස්කන්ධය නම් හැම වෙලාවෙම නියතයි. ඝනත්වය කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාණය. Kc කියන සමතුලිතතා නියතය මොකක් මත රඳා පවතින්නේ? උෂ්ණත්වය මත රඳා පවතින නියතය. මේ සමතුලිතතා නියත ඔක්කොම උෂ්ණත්වය මත තමයි රඳා පවතින්නේ. උෂ්ණත්වයේ නියත විට විතරයි ඒ Kc ගේ දින දෙනාගේ දාන්න පුළුවන් වෙන්නේ. උෂ්ණත්වය වෙනස් වෙද්දී Kc ගේ අගය වෙනස් වෙනවා. ඝනත්වය කියන්නේ උෂ්ණත්වය මත රඳා පවතින කෙනෙක්. ස්කන්ධය නම් නියතයක් හැම වෙලාවෙම පරිමාව උෂ්ණත්වය අනුව වෙනස් වෙනවා. පරිමා ප්‍රසාරණ සිද්ධ වෙන්න පුළුවන්. නේද? එහෙනම් උෂ්ණත්වයේ නියත විට පමණයි මේ Kw එක වැඩි කිරීම 10 වෙන්නේ. එහෙනම් මේ හැම එකක්ම උෂ්ණත්වයේ මත රඳා පවතින නියත. ජලයේ සාන්ද්‍රණයත් උෂ්ණත්වයේ මත රඳා පවතිනවා. Kc සමතුලිතතා නියතත් උෂ්ණත්වයේ මත රඳා පවතින නියතම තමයි. ඔය ටික පැහැදිලි වුණාද? දැන් එතකොට ජලයේ ශ්‍රේණි ඝටනය ගත්තාම ජලාණු දෙකක් ඝටනය වෙලා H2O+ උයි OH- උයි තමයි හදන්නේ. මේක සෙල්සියස් 25 ඉඳන් 10-7යි 10-7 බැගින් තමයි ගෙන දෙන්නේ. එකෙන් තමයි සෙල්සියස් 25 දී Kw එක වැඩි කිරීම 10-14 උනේ. ජලයේ විඝටනය බන්ධන කැඩෙනවා නම් ඒක මොකද්ද? තාප අවශෝෂකයි. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? තාප අවශෝෂකයි. එන තාපය උරා ගන්නවා ඉදිරි ප්‍රතික්‍රියාව වෙද්දී. එහෙනම් උෂ්ණත්වය වැඩි කරාම විඝටනයට මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරාම ලෙචඩලියම් මූලධර්මයන් මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරාම උෂ්ණත්වය අඩු කර ගැනීමට තාප අවශෝෂක ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. උෂ්ණත්වය වැඩි කරාම ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. එතකොට H2O+ OH- වැඩිපුර හැදෙනවා. මෙතන 10-7 නම් මේක 10-6ක් වගේ වැඩි ප්‍රමාණයක් ගෙන දෙනවා. ඇයි? උෂ්ණත්වය වැඩි කරාම උෂ්ණත්වය අඩු කර ගැනීමට තාප අවශෝෂක ප්‍රතික්‍රියාව දිරිමත් වෙන හින්දා. අපි ලෙචර්ලිය මූලධර්මයේ යටතේ කතා කරනවා ගාතික සමතුලිත පද්ධතියක අපි මොනවා හරි වෙනස්කමක් ඇති කරොත් ඒ අපි වෙනස් කරපු දේ මුල් තත්ත්වයට ගන්න තමයි පද්ධතිය සැකසෙන්නේ. උෂ්ණත්වය වැඩි කරොත් උෂ්ණත්වය අඩු කර ගන්න ඕනේ. උෂ්ණත්වය අඩු කර ගන්න නම් තාපය උරා ගන්න ඕනේ. පද්ධතිය තාපය ගන්න ඕනේ. ඉන්න තාප අවශෝෂක ප්‍රතික්‍රියා දිරිමත් වුණා මේ දෙන්න සමාන ප්‍රමාණයෙන් හැදෙනවා වැඩිපුර. එතකොට 10-7ක් නම් සෙල්සියස් 25 දී උෂ්ණත්වය වැඩි වුණාම මේක වැඩි වෙනවා 10-6ක් වගේ වෙනවා. එතකොට Kw මොකද වෙන්නේ? එක වැඩි කිරීම 10-6 MOL DM ඍණ 3 වාරයක්. Kw කියන්නේ H2+ සාන්ද්‍රණය වාරයක් OH- සාන්ද්‍රණය. මේ දෙකේ ගුණිතය ගන්න. එතකොට Kw වෙන්නේ එක වැඩි කිරීම 10-12. MOL වර්ග DM ඍණ 6. එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ? උෂ්ණත්වය වැඩි වුණාම Kw ට මොකද වෙලා තියෙන්නේ? උෂ්ණත්වය වැඩි වුණාම එනම් හොඳට මතක තියාගන්න Kw වැඩි වෙනවා. එහෙනම් අපිට මේ Kw එක වැඩි කිරීම 10-14යි කියලා ගණන් වලට යොදා ගන්න පුළුවන් වෙන්නේ උෂ්ණත්වය සෙල්සියස් 25 කියලා කිව්වොත් විතරමයි. නැත්තම් අපිට ගන්න බෑ. මේ විදිහට Kw ගේ විඝටනයට බලපෑවේ ජලයේ විඝටනය තාප අවශෝෂක වීම. ඕන මේකක් කැඩෙන්න නම් අපි ශක්තිය දෙන්න ඕන. කඩන්න. තාප අවශෝෂකයි. ඊළඟට අපි කතා කරන්නේ pH අගයන් ගැන. pH පරිමාණය ගැන. මොකද්ද මේ pH අගයක් කියන්නේ? හොඳට මතක තියාගන්න මේ pH කියන එකේ P කියන එකෙන් කියවෙන්නේ මොකක්ද? P කියන එකෙන් කියවෙන්නේ ඍණ ලඝු 10 පාදයට කියන්නේ. ඍණ ලඝු 10 පාදයට කියන එක තමයි P කියලා කියන්නේ. පැහැදිලිද? එහෙනම් pH කියන්නේ ඍණ ලඝු 10 පාදයට H2O+ සාන්ද්‍රණය. පැහැදිලිද? එහෙනම් මේක ඊටමත් අපි යොදා ගන්න හේතුව තමයි අපිට
පහසුවෙන් ප්‍රකාශ කරන්න පුළුවන් H2+ සාන්ද්‍රණය පහසු අගයකින් pH අගයකින් හොඳට ප්‍රස්ථාරගත කරලා පෙන්වන්න පුළුවන් ඒ භාවිතයේ පහසුව සඳහා තමයි මේක කරලා තියෙන්නේ. මේක ඉදිරිපත් කරලා තියෙන්නේ සොරන්සන් කියලා විද්‍යාඥයෙක්. මේ pH පරිමාණය ගැන මුලින්ම ඉදිරිපත් කරලා තියෙන්නේ සොරන්සන් කියලා විද්‍යාඥයෙක් තමයි මේ සංකල්පය ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේ pH අගයන් ඍණ pH අගයන් නැද්ද? මම වගන්තියක් කිව්වොත් ඍණ pH අගයන් ඇත කියලා ඒ වගන්තිය හරියද? ඉතා ඉහළ සාන්ද්‍රණ වලට ඍණ pH අගයන් තියෙනවා. 10යි MOL DM ඍණ 3 HCl ද්‍රාවණයක් ගත්තොත් මොකද වෙන්නේ? HCl විඝටනය සලකමු ජල ද්‍රාවණයේදී පූර්ණ විඝටනය ප්‍රබල අම්ලයක් ඉන්නවා. H3+ සාන්ද්‍රණයේ වාරයක් Cl ඍණ සාන්ද්‍රණ 10යි MOL DM ඍණ 3 නම් H2+ සාන්ද්‍රණය 10යි MOL DM ඍණ 3ම තමයි. එහෙනම් pH කියන්නේ ඍණ ලඝු 10 පාදයට 10යි MOL DM ඍණ 10 10 කියන්නේ 1යි. කියන්නේ ඍණ 1යි. අන්න එහෙනම් හොඳට මතක තියාගන්න. ඉතා ඉහළ සාන්ද්‍රණ සහිත අම්ල ද්‍රාවණ වලට ඍණ pH අගයන්ද තියෙන්න පුළුවන්. ඍණ pH අගයන්ද පැවතිය හැක. ඉතාමත් වැදගත් කරුණක්. ඔබ ගොඩාක් අය හිතන් ඉන්නවා ඍණ pH අගයන් නැහැ කියලා. pH කියන්නේ ඍණ ලඝු 10 පාදයට H2+ සාන්ද්‍රණය. එහෙනම් අපි දැන් පොඩ්ඩක් ගණන් ටිකක් හදමු. මම H2+ සාන්ද්‍රණ දුන්නොත් ඒකට අදාළ pH අගයන් හොයත හැකිද? මම H2+ සාන්ද්‍රණ කීපයක් දෙනවා 2.6 වැඩි කිරීම 10 ඍණ 3 4.1 වැඩි කිරීම 10 ඍණ 5 3.2 වැඩි කිරීම 10 ඍණ 6 ලඝු පොතක් තියනවද ළඟ? pH බලන්න හරිය ලේසි. කෙලින්ම මේ ඍණාගය ගන්නවා. දැන් 2.6 වැඩි කිරීම 10 ඍණ 3නේ මෙතන තියෙන්නේ. එතකොට කරන්නේ මොකක්ද? 3 ඍණාගයේ ධන එක ගන්න 3 ඍණ ලඝු 2.6 බලන්න. 3 ඍණ ලඝු 2.6 ගන්න කියන්නේ 0.26 බලන ලංකන. ඒක අඩු කරලා එන උත්තරය තමයි එන්නේ. 4.1 වැඩි කිරීම 10 ඍණ 5 pH බලනවා නම් 5 ඍණ ලඝු 41 බලන්න 0.1 වගේක් ඒක අඩු කරනවා. 10 ඍණ 6 නම් 6 ඍණ ලඝු 3.2 බලන්න. එන්න 0.1 ගන්න. එන උත්තරේ 5.1 ගන්න. ඒව සරලව ගන්න පුළුවන්. මේ ක්‍රමයට කරන්න මොකද එක්සෑම් එකේ ලඝු වල පියවරවල වලට අපිට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඊළඟට එහෙනම් අපිට කිව්වොත් එහෙම POH කියලා. POH කියන්නේ මොකද්ද? ඍණ ලඝු 10 පාදේ. මම කිව්වා P කියන්නේ ඍණ ලඝු 10 පාදේට. එහෙනම් OH කියන්නේ OH- සාන්ද්‍රණය. pKa කියන්නේ මොකද්ද? ඍණ ලඝු 10 පාදේට Ka අගේ. pKw කියන්නේ මොකද්ද? ඍණ ලඝු 10 පාදයට Kw. එහෙනම් සෙල්සියස් 25 දී pKw කීයද? සෙල්සියස් 25 දී pKw වෙන්නේ ඍණ ලඝු 10 පාදයට Kw කියන්නේ වැඩි කිරීම 10 ඍණ 17. ඍණ 14 මෙට ගියහම තන 14යි 10යි 10 එකයි. ඒ කියන්නේ pKw කියන්නේ 14යි. ඍණාගය කෙලින්ම ධනාගය විතරයි. 10 ඍණ 1 නම් දශම 1 නම් සාන්ද්‍රණය pH එක 1යි. 1 MOL DM ඍණ 3 නම් කීයද pH අගය? 1 MOL DM ඍණ 3 නම් pH අගය 0යි. 10 1 බිඳුවයි. 10 ඍණ 2 නම් pH 2යි. 10 ඍණ 3 නම් pH 3යි. ඔය විදිහට තමයි එන්නේ. එහෙනම් අපි POH එක pKw පොඩ මතක් කරා දැන්. ඊළඟට අපි යමු ජලයේ ස්වයං අයනීකරණය. ජලයේ අයනික ගුණිතය සමීකරණයට. ඒකේ අපට ආවේ Kw සමානයි H2+ සාන්ද්‍රණයේ වාරය OH- සාන්ද්‍රණය. මම මේ හැම පදයක්ම ගුණ කරන් යනවා ඍණ ලඝු 10 පාදේ. මෙතන එන්නේ
ඍණ ලඝු 10 පාදයට KW සමානයි. ඍණ ලඝු 10 පාදයට H2+ සාන්ද්‍රණය. ඍණ ලඝු වලින් ගුණ කරාම සාමාන්‍ය ගුණ කිරීම එකතු කිරීමක් වෙනවා. ඍණ ලඝු 10 පාදයට OH- සාන්ද්‍රණය. මේක කියන්නේ pKW, මේක pH, dan POH. එහෙනම් pKW සමානයි pH ධන POH කියලා අපිට සමීකරණයක් එනවා. ඊළඟට අපි දන්නවා සෙල්සියස් 25 දී නම් සෙල්සියස් 25 දී නම් pKW කියන්නේ ඍණ ලඝු 10 පාදයට එක වැඩි කිරීම 10 ඍණ 14. අන්න සෙල්සියස් 25 දී නම් පමණ 14ට සමාන වෙනවා pH ධන POH එකතු. pH එකත් POH එකත් දානවා pH එක හොයන්න 14න් අඩු කරනවා. හැබැයි මේ 14 කතාව අපිට දාන්න පුළුවන් වෙන්නේ සෙල්සියස් 25 දී පමණයි. මොකද ජලයේ විඝටනයේ තාප අවශෝෂකයි හින්දා උෂ්ණත්වයේ වෙනස් වීම සිද්ධ වෙනකොට විඝටන වෙනස් වීම හින්දා KW වෙනස් වෙනවා. KW එක මෙයාගේ මේ විදිහටම තියෙන්නේ. මේ දෙන්නගේ H+OH- සාන්ද්‍රණය ගැන දීලා සෙල්සියස් 25 දී පමණයි. එහෙනම් මේ 14ට වඩා අඩු P 14ට වඩා වැඩි POH අගයන් නැහැ pH අගයන් නැහැ එහෙම දේවල් නැහැ. මොකද මේ අපි අරන් තියෙන සෙල්සියස් 25 රාමුව තුල පමණයි මේ විදියට අපිට 14 සම්බන්ධය තියෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න 1 mol DM ඍණ 3 H2+ සාන්ද්‍රණය නම් pH බිඳුව තියෙනවා. අපි උදාසීන ජලයේ pH අගය 7යි කියලා කියන්නේ සෙල්සියස් 25 දී විතරයි උදාසීන කෙනාගේ pH 7 වෙන්නේ. අපි උදාසීන ජලයේ pH අගය 7යි කියලානේ සාමාන්‍යයෙන් කියන්නේ. H2+OH- සාන්ද්‍රණ සමාන වෙන අවස්ථාවනේ pH 7 වෙන්නේ. pH 7 උනේ සෙල්සියස් 25 දී එක වැඩි කිරීම 10 ඍණ 7 ගාන ගෙනත් දුන්නේ හින්දා. උෂ්ණත්වය සෙල්සියස් 30 වුණා නම් උෂ්ණත්වය වැඩි වුණා නම් උදාසීන pH 7 නෙමෙයි. pH 6යි ගානක් වගේ එන්න පුළුවන්. pH එක අඩු වෙනවා. පැහැදිලිද? එහෙනම් මේ පොඩි වැරදි අපි හිතාගත්ත දේවල් තියෙනවා. අපි හැම වෙලාවෙම උදාසීන ජලයේ pH එකේ 7 කියලා කියනවා. ඒ 7 වෙන්නේ උදාසීන ජලයේ pH එකේ සෙල්සියස් 25 දී පමණමයි. මොකද සෙල්සියස් 25 දී විතරයි මෙයා 10 ඍණ 7යි මෙයා 10 ඍණ 7යි කියලා දෙන්නේ. උදාසීන අවස්ථාව කියන්නේ මේ දෙක සමාන අවස්ථා. හැබැයි උෂ්ණත්වය වැඩි වෙද්දී මේගොල්ලෝ වැඩි වෙනවා. ඒතර 10 ඍණ 6 ගාන වුණා නම් මේ උදාසීන අවස්ථාවේදී pH එකේ වෙන්නේ 6යි.